ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකංසාති ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සාදු කියන්න සකසාගත්තා වූ සියලුම පූජාවෝ සර්වඥයන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සිතාගෙන මේ කියවන ගාතාවන් මා කීවාට පසුව කියලා බුද්ධ පූජාව පවත්වමු සන්දාය සම්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං
අසන්නං සීතලං සුද්ධං පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ කච්චකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතම් පූජේමි දංජිනෝ වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරේපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පම්මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සාදු කියන්න තුන්රුවන් නමස්කාරය සිද්ධ කරන්නට ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ කියන ගාථාවන් එකටම සජ්ජායනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති වන්දාමි චේතියං සම්බන් සබ්බඨානේසු පතිත්ථිතං शारीरिक धातुमा बोधिं बुद्ध रूपं सकलं सदा यस्य मूले निसिन्नो सब्बारि विजयन्नका पत्तो सब्बन्युतं सद्दा वन्दे तं बोधिपादपन् इमे ते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्छयं कममे बन्ते
තථාගත අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. මා මේ කියවන පාඨය මා කීවාට පසුව කියවන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. සාදු කියන්න. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. වැඩමා වැඩිද වදාරන ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහවත් කාරුණික පින්නතුනි පින්නතියනි. බුද්ධ ශාසනයේ උගන්වන වටිනා කියන පින්කම් කිහිපයක් අටමහා පින්කම් ගණයට ගෙනෙන බුද්ධ ශාසනයේ මහා කියන පින්කම් කිහිපයක් සිද්ධ කරගෙන අවසාන වෙච්ච මොහොත දැන් මේ මොහොතේ මේ පින්නතුන් මේ වාඩි වෙලා ඉන්නේ පිනෙම් පොසත් භාවයට පත් වෙලා. මේ පිනෙම් පොසත් භාවයට පත් වෙලා වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ මේ පින්කමේ මූලිකම අරමුණක් පත්ති දාන පින් අනුමෝදන් කිරීමේ පින්කමක්. ඒ නිසාවෙන් පින් අනුමෝදන් කරන්න. තමන් කරගත්ත කුසලයේ තමන් කරගත්ත මේ මහා පින්කමෙන් ගෙන්නා වූ ආනිසංස ශක්තිය තමන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ඥාතීන්ට අනුමෝදන් කරන්න තමයි ඒ බලාපොරොත්තුෙන් මේ වාඩි වෙලා ඉන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ තමයි අපිට දානය කියන එක මේ විදිහට සිද්ධ කරන්න කියලා උගන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් දාන දෙන ක්‍රම තියෙනවා. එක එක අයට දන් දෙන්න පුළුවන්. ඒක මහා සංඝරත්නයට දෙද්දි මේ වගේ ආනිසංසයක් ඒකේ තියෙනවා. ඒ දානේ අනිත් දානයන්ට වඩා ආනිසංස වැඩි කියලා උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. දුකී මගී යාචකාදීන්ට, ගෙදරට එන නෑදෑයින්ට ඒ දෙන හැම දෙයකටම වඩා මේ විදිහට දෙන මහා සංඝරත්නයට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා අපිට බුදුරජාණන් වහන්සේ තමයි උගන්වන්නේ. එතකොට මේ පින්නතුන් වැදගත් පින්කමක් සිදු කරගන්නවා. මේ පින්කමේ වැදගත්කම තමයි පින්නතුනි සාමාන්‍යයෙන් අපි හැමෝටම පින් කියන එක ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙයයන්ට උනත් පින් ඕන. මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මිනිස්සුන්ටත් පින් ඕන. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ටත් පින් ඕන. හැම දිනාටම ජීවත් වෙන්න පින් ඕන. සැප ඕනේ නම් ඒකේ සැප ඕනේ නම් Tamanට සැප ජීවිතේ තියෙන්න ඕන නම් පින් තියෙන්න ඕන. පින ශක්තිය. මොකක් හරි යහපත් දෙයක් කරපුවා මේකට නැගෙන්නා වූ ශක්තියට කියන්නේ පින් කියලා. ඒක මෙහෙම දෙයක් කියලා පෙන්වන්න බෑ. හැබැයි ඒකේ විපාකය පෙන්වන්න පුළුවන්. විපාකය ඔබේ ඇස් ඉදිරිපිටම තියෙනවා. පිනේ විපාකය කියන එක පින පෙන්වන්න බැරි වුණාට විපාකය ඔබේ ඇස් ඉදිරිපිට තියෙනවා. දැන් බලපුවාම මේ පින්නතුන්ට ඉන්න සොඳුරු නිවහනක් තියෙනවා. පරිසරයේ ලස්සන තියාගත්ත බොහොම ලස්සන පිරිසුදු නිවහනක් තියෙනවා. මේ ලෝකේ හැම දිනාටම නිවසක් හදාගන්න බෑ. හැම දිනාටම නිවසක් නැහැ. සමහරු කුලියට ඉන්නවා. සමහරුන්ට කුලියට ඉන්නවත් තැනක් නැහැ. සමහරු අගුපිල් වල නිදිනවා. එහෙම ඕන තරම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එතකොට ඒ අය අතරින් නිවහනක් හදාගෙන වැස්සට නොදෙමි අවුෙන් බේරිලා වැස්සෙන් බේරිලා වෙන උපද්‍රව වලින් සබාධාමයෙන් වෙන උපද්‍රව වලින් බේරිලා බොහොම සැපසේ සුවසේ කායික සුවසේ ඇතුව ගත කරන්න නිවහනක් ලැබිලා තිබීමම පිනේ විපාකයක්. ඔබ සංසාරයේ උත්සාහයෙන් ගොඩනගපු පිනේ විපාකයක් තමයි මේක. ඊළඟට පින්නතුනි ඔබට කන්න බොන්න තියෙනවා.
යමක් කරලා හරි හම්බ කරගත්ත දෙයකින් බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒක පිනේ විපාකයක්. එතකොට ඔබට පිනේ විපාකය ඔබේ ඇස් ඉදිරි පිටම දකින්න තියෙනවා. එතකොට මේක තමයි පිළිතුරේ පින් වලින් මිනිස්සුන්ට ලැබෙන්නේ. එතකොට සංසාරේ ගෙවද්දී සැපෙන් ජීවත් වෙන්න ඕන නම්, කායික සහනය ඕන නම්, මානසික සහනය ඕන නම්, කායික සුවතාවය ඕන නම්, මානසික සුවතාවය ඕන නම් ඒකට පින් කරගන්න ඕන. අපි හැමෝටම පින් ඕන. පැවිද්දෝ වුණත්, දෙවියෝ වුණත්, බ්‍රහ්මයෝ වුණත්, මිනිස්සු වුණත්, කවුරු වුණත් පින් ඕන. පින් නැත්නම් මේ ජීවිතේ සැපයි. හැම වෙලේම දුක් කරදර වැඩි. ඒ මොකද පින් නැහැ. ජීවිතේ සංසාරේ පින් කරගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ පින්කමක් කරලා මේ පින්කම දිහා බලලා සතුටු වෙන එක. අනේ අපිට මෙහෙම පින්කමක් අද දවසේ තුල සිද්ධ කරගන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන එක තමයි. එහෙම සතුටත් එක්ක නැගෙන දෙයක් තමයි පින කියලා කියන්නේ. ඔබ මේ පින්කම සිහිපත් කරලා සතුටු වෙන්න ඕන. එතකොට ඔබේ හදවතේ නැගෙන අප්‍රමාණ ප්‍රීතියක් අපි මෙහෙම පින්කමක් කළා. මහා සංඝරත්නයට මේ වගේ දානයක් දුන්නා. ඒකට නැගෙන ඒ යහපත් සිතුවිල්ල ඒ තමයි පින්තුනේ සතුට හිතේ ඇති වෙන සතුට බුදුහාමුදුරු හඳුන්වන්නේ පින කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුල ඉන්නවා එක්තරා රෙදිමහන පුද්ගලයෙක්. මේ රෙදිමහන පුද්ගලයා කාලයක් තිස්සේ කල්පනා කරනවා මෙයාට කාලයක් තිස්සේ ලොකු වමනාවක් තියෙනවා. මෙයා ඉතින් එක එක රෙදිමහනවා, ගොඩ දෙනෙකුට රෙදිමහනවා. ඒ රෙදිමහනේකේ මෙයාගේ දෑතින්ම මහලා හාමුදුරුවන්ට සිවුරක් පූජා කරනවා. ලොකු බලවත් ආසාවක්, බලවත් කැමැත්තක් කාලයක් ඉඳන් තිබිලා. ඊට පස්සේ මෙයාගේ දෑතින්ම නූල් සකස් කරගෙන අවශ්‍ය ද්‍රව්‍ය හොයාගෙන ලස්සන සිවුරක් මහනවා. බොහොම ලස්සන වටිනා සිවුරක් මහලා හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරනවා. දැන් හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා දැන් හාමුදුරුවෝ දානේ වළඳනවා. වළඳනකොට මේ සිවුර හාමුදුරුවෝ ඉස්සරහ දැන් තියලා තියෙන ඊළඟට මේ සිවුර පූජා කරනවා. දැන් මෙයාට පුදුම සතුටක්. ඒ ජීවිතේ බොහෝ කාලයක් ඉඳන් තිබු බලාපොරොත්තුවක් තමයි හාමුදුරුවන්ට මේ විදිහට ලස්සන සිවුරක් තමන්ගේ අතින්ම හදලා පූජා කරනවා. දැන් මෙයා මේ සිවුර දිහා බලාගෙන හාමුදුරුවෝ වළඳන වෙලාවේ කල්පනා කරගෙන දැන් මම මේ සිවුර පූජා කරනවා. එතකොට මෙයාට හිතෙනවා මේ ලස්සන සිවුර හාමුදුරුවෝ ඇඳන් පස්සේ කිලිටි වෙනවා. සාමාන්‍ය ස්වභාවයනේ. ඒක කිලිටි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන බුදුදහමේ ප්‍රධාන දෙයක් තමයි අනිත්‍ය කියන්නේ. එතකොට මේ අනිත්‍ය හැම දෙයකටම පොදු වෙන්නේ. මේ පූජා භාණ්ඩ වුණත් මොන දේ වුණත් හැමදේම අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය ධර්මතාවය තුළ මේ සිවුර කිලිටි වෙනවා. මේ සිවුර හාමුදුරුවෝ නමක් ඇඳලා කිලිටි වුණාට මම මගේ සිතුවිල්ල කිලිටි වෙන්න දෙන්නේ නැහැ. දැන් මට ආසාවක් තිබ්බයි මේ බුද්ධලේට. දැන් මට ආසාවක් තිබ්බ බොහෝ කාලෙකින් හාමුදුරුවෝ සිවුරක් පූජා කරනවා. එතකොට මේ සිවුර කොහොමද හාමුදුරුවෝ ඇඳන් කිලිටි වෙනවා. නමුත් මම මගේ සිතුවිලි කිලිටි කරගන්නේ මගේ හිත දැන් පිළින් පිළිලා බොහොම සතුටින් දින මම සිවුරක් පූජා කරපු ඉඳලා මේ සතුට මම කවදාවත් නැති කරගන්නේ. මේ සතුට නැති වෙන්නේ කොහොමද? එක්කෝ රාග චේතනාවක් එන්නේ. මොකක් හරි කාමයක්, රාගයක් හිතට එනවා. එහෙම නැත්නම් ද්වේෂ චේතනාවක් එනවන තරහ. එහෙමත් නැත්නම් මෝහ චේතනාවක් එනවා. ඔය තුනෙන් එකක් ආවොත් තමයි හිත කිලිටි වෙන්නේ. මම මේ එකකටවත් එන්න නොදී මගේ හිත ආරක්ෂා කරගන්නවා. මේ තියෙන සතුට මම මැරෙනකම් මගේ හිතේ තියාගන්නවා කියලා මෙයාට පුදුම ආසාවක් ආයේ. ඊට පස්සේ මෙයා කරන වැඩේ තමයි රාග, ද්වේෂ, මෝහ චේතනාවලට ඒවට හිතේ ඉඳ නොතියා අර සිවුර පූජා කරපු එකම හිතේ තියාගෙන ජීවත් වෙනවා. ඒක මොනතරම් දුරට එයා කරනවද කියනවා නම් එයා තමන්ගේ බිරිඳත් එක්කවත් නිදියන්නේ නැහැ ඒකට. ඒක යහන් නිදියන්නේ. මෙයා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා දැන් බිරිඳ ඇඳේ ඉඳාගෙන ඉඳි මෙයා ඇඳුනක් දාගෙන නිදාගන්නවා. මොකද දැන් රාග, ද්වේෂ, චේතනා එකක්වත් එන්න දෙන්න හොඳ නැහැ. ආව ගමන් මේ සිතුවිලි දිගට වෙනවා. දැන් මෙයා ඒක හැම වෙලාවෙම හිතන දේ තමයි මම මගේ දෑතින් මහා සංඝරත්නයට මමම හදපු ලස්සන සිවුරක් පූජා කරනවා. ඕකම හැම වෙලාවෙම දැන් ඊට පස්සේ මේ විදිහට ඉතින් අර තමන්ගේ බිරිඳකින් වෙන වෙලාව පැදුරක් දාලා නිදාගත්තාම ඔන්න බිරිඳ මෙයාට යුද්ධ ප්‍රකාශ කරනවා මේ පිළිබඳව. දැන් එකට නිදාගත්ත එක්කෙනා ඕම් පැදුරක් දාලා නිදාගද්දි ඔන්න බිරිඳ වයින්න පටන් ගන්නවා. එක දේවල් කියලා බිරිඳ බයින. මෙයා ඒ වෙලාවට හිතන දේ තමයි මම මේ හැම බැලුමක් විමසනවා මගේ සිතුවිලි පිළිටි කරගන්න. මනේ මං සිවුරක් පූජා කරන්නේ. ඒ සතුට මට තියෙනවා. ඉතින් මේ දැන් මේ හැම බැලුමක් විමසගන්නේ මේ හිත ආරක්ෂා කරගන්න. මේ සිතුවිලි තියාගන්න හොඳ පිරිසුදුව. දැන් ඔහොම බැලුම් අහලා බිරිඳට දැන් බයින් එක පාවලා බිරිඳ ඊට පස්සේ කියනවා දැන් ඔබ හිතන් ඉන්නේ දැන් මට මේ සල්ලි නැහැ කියලා මම දරුවොත් තරයි යනවා අපේ අම්මලායි ගෙදර ආයෙ මං ඔබත් එක්ක පවුල් කන්නේ නැහැ කියලා බිරිඳ යනවා. ඔන්න සිවුර පූජා කරපු එකේ පිනේ විපාක මෙලොවම විඳිනවා. ඔන්න දැන් බිරිඳ තමන්ගෙන් අයින් වෙලා ගියා.
ඉතින් එක බන්ධනයක් සංසාරගත බන්ධනයක් එකක් ඉවරයි. සිවුර පූජා කරපුවගේ මෙලොව විපාක. එක බන්ධනයක් ඉවරයි. දැන් එතකොට මෙයාට උයා පියා ගන්න වෙන්නේ තනියම. ඒක දුෂ්කරද නැද්ද? දුෂ්කරයි. එතකොට මෙයාගේ ඇඳුම් හොදන්න ඒවා ඉස්සර පිළිඳ කරා දැන් එහෙම කරන්න කෙනෙක් නැහැ. දැන් ඒව කරගන්නනේ තනියම. දුෂ්කර නැද්ද? දුෂ්කරයි. ආන්ගේ ජීවිතේ දැන් බිරිඳ නැතුව ගෙවෙන ජීවිතේ හැම දුෂ්කර අවස්ථාවකම මෙයා හිතන දේ තමයි කමක් නැහැ. මේ දුෂ්කරතාවයේ විඳින්නේ මගේ සිවුර පූජා කරපු පිනේ සිටුවිල්ල ආරක්ෂා කරගන්න. මට සතුට වෙන්න පුළුවන් කොච්චර දුෂ්කරතාවක් තිබුණා ජීවිතේ මම සිවුරක් පූජා. මෙයාට තියෙන එකම දේ ඔච්චරයි. ආයෙ ඊට වඩා මෙයා පින් කරලා නැහැ. එහෙම කරලා නැහැ. ඔච්චරයි කරලා තියෙන පින්ක. දැන් ওই දුෂ්කරතාවයන් හැම එකක්ම විඳිනවා. දැන් කාලයක් කොහොම හිත ආරක්ෂා කරගෙන ඉඳි මෙයා ලෙඩ වෙනවා. දැන් මෙයාට බලන්න කවුරුත් නැහැ. මෙයාට සාතු කරන්න බෙහෙත් ටිකක් කරන් දෙන්න කවුරුත් නැහැ. බිරිඳ කවුරුත් නැහැ. දැන් මෙයා කොහොම ලෙඩ වෙලා ඇඳේ එක්තැන් වෙනවා. ඊට පස්සේ ටික දවසක් යද්දි මෙයාට එහෙට හැරෙන්නත් බෑ මෙහෙට හැරෙන්නත් බෑ සම්පූර්ණ ඇඟම වේදනාවක් දෙනවා. මෙයා එතකොටත් හිතනවා මේ වේදනාව ASCII මං කොච්චර වේදනාවෙන්ද ඒ හැම වේදනාවකටම වඩා මට සතුටක් තියෙනවා මම සිවුරක් පූජා කරලා. ඊට පස්සේ මෙයා මල මුත්‍රාත් දැන් ඇඳේමයි යන්නේ මොකද මෙයා නැගිට කරගන්නත් බෑ කවුරුත් මෙයාට උපස්ථාන කරන්නත් නෑ අවසානෙට ඔය විදිහටම ඇඳේ මැරෙනවා. මැරෙද්දී ඔන්න ඒක දැකපු මිනිස්සු කියනවා අන්නේ මිනිහන්ට අර ගෑණිට දුන්න වදේට පරිසම්. ඔන්න දැන් පරිසම් දෙන්න පටන් අරගෙන අය අර ගෑණිට දුන්න වදවල. ඒ ගෑණි යන්න කියන්නේ මේ මිනිස්සයාගේ. මේ දුන්න වදවලට දැන් තමයි විපාකෙන්නේ. නමුත් මෙයා මරණ මොහොතේ කල්පනා කරන එක තමයි මේ වේදනාව ASCII මොන සිවුරක් පූජා කරලා තියෙන්නේ. මෙයා පින්නතුනි මේ සිතුවිල්ල ආරක්ෂා කරගෙන මේ විදිහට මේ පින ගැන හිතලා හිතේ වඩවාගත්ත මහා පින් කඳක් නේ. එක පිනක් කරලා ඒකම හිතලා නැවත වාරයක් ගානේ හිතලා මහා පින් කඳක් දැන් හිතේ රැස් කරගෙන ඉන්නේ. මෙයා ඒ පිනෙම තවුතිසාරීගේ ලෝකෙ ඉපදිනවා. මේ මුකුත් කරලා නැතුව ජීවිතේ වෙන කිසිම පිනක් නැතුව සිවුරක් පූජා කරලා පමණයි. සිවුරක් පූජා කළා විතරයි. ඉතින් එහා මෙයා ජීවිතේ පින්කම් කරලා තිබුණේ. දැන් එතකොට දැන් ওই පින්නතුන් කල්පනා කරන්න තියෙන දේ තමයි ඔය පින්නතුන් එක සිවුරක් නෙවෙයි. මේ පින්කම වුණා මේ වාර්ෂිකව දෙන පින්කමක්. එතකොට මේ පින්කම අවුරුදු ගාණක් අවුරුද්දක් පතා මේක දැන් අවුරුදු ගාණක් කරගෙන යනවා මේ නිවස තුල. එතකොට එහෙම බලපුවම එක සිවුරක් නෙවෙයි, එක අටපිරිකරයක් නෙවෙයි, එක දානි පාත්‍රයක් නෙවෙයි කොච්චර ඔය පින්නතුන් මහා සංඝරත්නයට ඒ දේවල් පූජා කරලා තියෙනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, සුවපහසුව ඒ වගේ දේවල් මහා සංඝරත්නයට කොච්චර පූජා කරලා තියෙනවද? මෙතනම මහා සංඝරත්නයට පූජා කරපු සිවුරු කීයක් තියෙනවද? එතකොට ඒකට වඩා ඔබේ පින බලවත් නැද්ද? බලවත්. එතකොට ඔබට කරන්න දෙයක් තියෙනවා. නිරන්තරයෙන් ඔබ කරපු දේ ගැන හිතන්න. මෙන්න මෙහෙම අපි පින්කම් කරලා තියෙනවා. ජීවිතයේ පින්නතුනි අංග සම්පූර්ණ පුද්ගලයෝ. ඒ කියන්නේ සුපිරිම ගණයේ පුද්ගලයෝ ලෝකේ දකින්න නෑ නෙවෙයි ඉන්නවා. නමුත් බොහොම අඩුයි. සුපිරිම ගණයේ. කිසිම ජීවිතේ වැරද්දක් නෑ, අඩුපාඩුවක් නෑ, දෝෂයක් නෑ. ආයාගේ ජීවිතේ නියමයි කියලා කියන තැනට ඉන්න එහෙම කියන්න අය අඩුයි. ඉන්නවා නමුත් අඩුයි. අපි හැමෝගෙම ජීවිතවල මොනවා හරි අඩුපාඩු තියෙනවා. එක්ක අපේ අතේ වචනයෙන් වැරදි වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වැරදි වෙන්න පුළුවන්, සිතුවිලි හොඳ නැති වෙන්න පුළුවන්. එහෙම මොනවා හරි පුංචි අඩුපාඩු තියෙනවා. එතකොට අපි කරන්න ඕන ජීවිතේ ඒ අඩුපාඩු ගැන සිහි කරන එක නෙවෙයි. අනේ මං අද මේක පවක් කරලා තියෙනවා. මම මෙච්චර බොරු කියලා තියෙනවා. මම මෙච්චර සත්තු මරලා තියෙනවා. මම මෙච්චර කාමයේ වර්ධව ඇසිරලා තියෙනවා. මම මෙච්චර අරක්කු බීලා තියෙනවා. මම මෙච්චර හොරකම් කරලා තියෙනවා කියලා කරපු වැරදි ගැන හිතන එක නෙවෙයි අපි පින්නතුනි කරන්න ඕන. ඒ වැරද්ද ඒ පව යටපත් කරලා කරපු පින් ගැන හිතන්න. හැම වෙලාවකම මම මෙහෙම දාන දීලා තියෙනවා. මම මෙහෙම දෙන දානවලදී ඒ අයට උදව් වෙලා තියෙනවා. මම මේ විදිහට මහා සංඝරත්නයට දානේ පූජා කරලා තියෙනවා කියලා ඒ පින මේ පිනෙන් නැගෙනා වූ අදවදී තියෙන සතුට සිතුවිල්ල දිගටම ආරක්ෂා කරගන්න එකයි ඔබ කරන්න ඕනේ. එතකොට ඒකට නැගෙන පින් ශක්තිය වැඩි. හැම වෙලාවෙම හිතද්දි අනේ අපි අපේ අම්මලා තාත්තලා සිහිපත් කරලා අපේ ආදරණීය ඥාති වර්ගයා සිහිපත් කරලා මේ වගේ පින්කම් කළා. මේ ඥාතියන්ට තියෙන ආදරයට නෙමෙයි පින්කම් කරන්නේ. එතකොට එහෙම සිහිපත් කරලා අපි මේ පින්කම් කරලා තියෙනවා කියලා නැවත පින්නතුනි හිතන්න. එතකොට නැගෙන පින වැඩි. ඔබට සංසාරේ ඕනතරම් පින් එකතු වෙනවා. එහෙම නැවත හිතන්න. සංසාරේ ඕනම දුකකදී ඒ පින පිළිහෙට ගන්න පුළුවන්. කිසිම බයක් නැතුව සංසාරේ ඒ පින ඔබට පිළිහිට වෙනවා. එහෙම නැවත හිතලා
ඒක වර්ධනය කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුමනා කියන උපාසිකා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට සැප විඳින්න නම් දානි දෙන්න ඕනද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දානය කියන එක මිනිස්සුන්ට සැප ඕන නම් දානය කියන එක දිය යුතුමයි. දානය දෙන්න නැතුව මේ ලෝකේ සැප විඳින කිසිවෙක් නැහැ. කවුරු හරි මේ ලෝකේ මේ වෙද්දි මේ මොහොතේදී සැපයක් විඳිනවා නම් අතීතයේ විඳන අනාගතයේ විඳින්න තියෙනවා නම් ඔය ඕන සැපයක් විඳින්නේ ඒ මනුස්සයා සංසාරයේ දුන්න දීමනාවක ප්‍රතිඵලයක් විදිහට පමණමයි. ඒ නිසා පින්නතුණු සතුටු වෙන්න. ඔබේ ජීවිතේ වාසනාවන්තයි. ඔබ මහා සංඝරත්නයත් එක්ක බොහොම සමීපයි. දැන් මේ උපාසකම්මලා ගැන හොඳට මේ උපාසකම්මලත් මේ හාමුදුරුවෝ නම් මෙතන හොඳට දන්නවා මේ හාමුදුරුවෝ කවුද මේ හාමුදුරුවෝ කවුද කියන්නේ. ඊළඟ හාමුදුරුවෝ දන්නවා මේ උපාසකම්ම දැක්ක ගමන් මේ කවුද කියලා කියන්නේ. හාමුදුරුවෝ විතරනේ හාමුදුරුවෝ ගෙවල් වල අයත් දන්නවා. මේ උපාසකම්මලා කවුද කියන්නේ කොහෙද ගෙවල් තියෙන්නේ ඒ ඔක්කොම හාමුදුරුවෝ ගෙවල් වල අයත්. එතකොට සමනානන්ත දර්ශන හාමුදුරුවෝ දකින්න එකත් මංගල කාර්යය. එතකොට හාමුදුරුවෝ දකින්න එක මංගල කාරණයක් නම් ඔබ හිතන්න ඕන හාමුදුරුවෝ මේ තරම් සමීපව ආශ්‍රය කරන එක කොච්චර පිනක්ද මිනිස්සුන්ට ලැබෙන කොච්චර වාසනාවක්ද හාමුදුරුවෝ මේ තරම් සමීපයෙන් ආශ්‍රය කරන්නේ. ඒ නිසා මේ තරම් හාමුදුරුවොත් එක්ක ලෙන්ගතුකමක් ඇති කරගෙන මේ විදිහට පින්කම් කරන්න මේ විදිහට පන්සලත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඔබට ජීවිතේ ලොකු වාසනාවක් තියෙනවා. එතකොට මේ වාසනාව දිනු කරගෙන මෙවැනි පින්කම් කටයුතු දිගට කරගද්දී මේවා ගැන නිතර සිහිපත් කරලා පින් සිතුවිලි වර්ධනය කරගන්න. පන්සලේ අර වගේ දේවල් කරලා තියෙනවා අරව කරලා පූජා කරලා තියෙනවා කියලා ඔබට සිහි කරන්න ගොඩක් දේවල් තියෙනවා. පන්සලේ බැලුවොත් ඔබ කරපු නිර්මාණ ගොඩක් විහාරස්ථානය තුළ තියෙනවා. එතකොට ඔබට ඒව දැකලා සතුටු වෙන්න පුළුවන්. මේ වාසනාව ඔබට තියෙනවා. ඉතින් මේ වාසනා ගුණය දියුණු කරගන්න එක ඔබේ යුතුයකම ඔබේ වගකීමක්. ඒ නිසා පිළිතුරු බුදුරජාණන් වහන්සේ අගය කරපු ප්‍රශංසා කරපු පින්කමක් මේට අවුරුදු 9කට පමණ පෙර මිය පරලොව ගිය ඉරේසා අයෝමි විජේවීර ආදරණීය දිනිය සිහිපත් කරලා ඒ වගේම විජේවීර මහත්මයාගේ විමලාවති මහත්මියගේ මේ પરම්පරා දෙකේම ඇසී ගිය දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඒ වගේම ඥාතිත මිත්‍රාදීන් මේ පරිලෝකයේ පින් බලාපොරොත්තු වෙන සීලෝම ඥාතීන් සිහිපත් කරලා මේ පින්කම අදවසේ සිද්ධ කරේ එවනම් කල්පනා කරගන්න මේ දානමය පින්කමේ නැගෙන්නා වූ සියලුම සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ මේට අවුරුදු 9කට පමණ පෙර මේ පරිලෝකීය ඉරේෂා අයෝමි විජේවීර ආදරණීය දිනිය ප්‍රධාන කොටගත් සංසාරගතව ඔබ හැමදිනාගේ මේ පරිලෝක ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට මේ පින්පෙත් එකසේ හේතු වේවා වාසනාව වේවා ඒ අයගේ සාංශාරික භව ගමන සුඛී සෝපත් භාවයටපත් කරන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා අමා මහ නිවනින් සනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්බාධිනේ අල්ලගෙන පැන්වත් කරමින් මේ ගාථා කියනවා. සම්බාධිනේ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූර්ණෙන්ති සාගරං ඒව මේව ඉක්ඛෝදින්නම් වේතානං උපකප්පතු. ඒ වගේම දිව්‍යයන් සහිත ලෝකයාටත් මාත් සුබකම් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්ප්‍රදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณีนสัตติงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตัปปันසාදු කියන්න සකසාගත්තා වූ සියලුම පූජාවෝ සර්වඥයන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සිතාගෙන මේ කියවන ගාථාවන් මා කීවාට පසුව කියලා බුද්ධ පූජාව පවත්වමු සන්දාය සම්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං අසන්නං සීතලං සුද්ධං පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ කච්චකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතම් පූජේමි දංජිනෝ වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින් දස්ස
සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පම්මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සාදු කියන්න තුන්රුවන් නමස්කාරය සිද්ධ කරන්නට ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ කියන ගාථාවන් එකටම සජ්ජායනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒනිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති වන්දාමි චේතියං සම්බන් සබ්බඨානේසු පතිත්ථිතං शारीरिक धातु बोधिं बुद्ध रूपं सकलं सदा यस्य मूले निसिन्नो सब्बारि विजयन्नका पत्तो सब्बन्युतं सद्दा वन्दे तं बोधिपादपम् इमे ते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्चयङ्कम मे बन्ते भूरि पञ्च तथागत अच्चयङ्कम मे धम्म सन्दिट्ठिक अकालिक अच्चयङ्कम मे संඝ සුපටිපන්න අනුත්තර මා මේ කියවන පාඨය මා කීවාට පසුව කියවන්න අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා සාදු කියන්න